අද අපි ඉලෙක්ට්‍රොනික වලට අදාළව ඔයගොල්ලන්ට දුන්න ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. මුලින්ම ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න ටික හම්බුනේ නැත්නම් අපි පල්ලෙහා ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ පේපර් එකේ PDF එක ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒක තියෙනවා විවරණයකුත් ඒකත් එක ඒක කරන්න. ඒ වගේම මේ ඔයගොල්ලන්ට අපි ඊළඟට එන පාඩම් වල විස්තර ටිකයි සහ මේ පාඩම එන්න කලින් පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න අපි පල්ලෙහා අපේ Telegram group එකේ link එකක් දාලා තියෙනවා. ඒකට සෙට් වෙන්න. ඒකට සෙට් වුණොත් ඔයගොල්ලන්ට අපි වීඩියෝ එක දාන්න කලින් පේපර් එක ගන්න පුළුවන්. හරි. අපි මුලින්ම පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉමු. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ අපි කරන්න ඉලෙක්ට්‍රොනික වලට අදාළව මූලිකව කරුණු දෙකක් දැනගන්න ඕන. එකක් තමයි කොහොමද මේ LED එකක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. LED එකක් කොහොමද ක්‍රියා කරන්නේ? ඒ කියන්නේ LED එකක් කොහොමද පත්තු වෙන්නේ කියලා අපි දැනගන්න ඕන. හරිද? එතකොට අපි දන්නවා මේ LED එකක් ක්‍රියාත්මක වෙන්න ඇනෝඩයට සාපේක්ෂව කැතෝඩයට ඍණ විභවයක් ලැබෙන්න ඕන. නැත්නම් ඒක තව තේරෙන විදිහට කිව්වොත් මේක පෙර නැඹුරු වෙන්න ඕන. හරිද? එතකොට මේ ලක්ෂ්‍යය භූගත කරලා තියෙන්නේ. භූගත කරාම අපි දන්නවා එතන විභවය බිඳුවයි කියලා. එහෙනම් මෙතන විභවය බිඳුව. එතකොට මේ රතු LED එක දැල් වෙන්න මෙතනට සාපේක්ෂව මෙතනට අඩු විභවයක් ලැබෙන්න ඕන. ඒ කියන්නේ මෙතන විභවය බිඳුවට වඩා අඩු වෙන්න. ඒ කියන්නේ මෙතන විභවය අනිවාර්යෙන්ම ඍණ වෝල්ටීයතාවයක් වෙන්න ඕන. හරිද? එතකොට මෙතන වෝල්ටීයතාවය කියන්නේ නැත්නම් මෙතන විභවය කියන්නේ මෙතන විභවය. එතකොට මෙතන විභවය කියන්නේ මේ කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදාන වෝල්ටීයතාවය. එතකොට කාරකාත්මක වර්ධකයේ තියරි ඉගෙන ගනිද්දී අහලා ඇති මේකට තියෙනවා ආකාර දෙකක් මේක ක්‍රියාත්මක වෙන එකක් තමයි විවෘත පුඩු අවස්ථාව අනිත් එක තමයි සංවෘත පුඩු අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී මේ ඉන්පුට් එක අවුට්පුට් එකත් එක්ක කොතන හරි කම්බියකින් සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ විවෘත පුඩු අවස්ථාව. ඒතර අපි දන්නවා විවෘත පුඩු අවස්ථාවක කොහොමද ප්‍රතිදාන වෝල්ටීයතාවය ලබා ගන්න කියලා. ඒකට අපි ලබා ගන්න පුළුවන් මෙහෙම වෝල්ටීයතාවය ලාභය විභව අන්තරයෙන් ගුණ කරලා අපිට ප්‍රතිදාන වෝල්ටීයතාවය ලබා ගන්න පුළුවන්. මේ වෝල්ටීයතා ලාභය කියන එක ඉතා විශාල අගයක්. හරිද? එතකොට ඉතා කුඩා විභවාන්තරයකට පවා ඉතා විශාල ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලැබෙනවා. හැබැයි මේ ප්‍රතිදාන වෝල්ටීයතාවය අපිට ඕන තරම් වැඩි කරන්න බෑ. මේ ගොඩක් වෙලාවට යම්කිසි ප්‍රමාණයකට මේක සීමා වෙනවා. ඒක ගොඩක් වෙලාවට මේක සමතාවය සපයන්නේ නැත්නම් මේක ශක්තිය සපයන්නේ මේ අග්‍ර දෙකකින්. එතකොට මෙතන ධන 2 වෝල්ට් මෙතන ඍණ 2 වෝල්ට්. එතකොට ගොඩක් වෙලාවට මේක ප්‍රතිදාන වෝල්ටීයතාවය ධන 2ක් ඍණ 2කට ආසන්නව රැඳෙනවා. ඒක සමානට ධන 2 වෙන්න පුළුවන් නැත්නම් ඊට වඩා අඩු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අඩු වෙනවා. මොකද මේවා මේ 100%ක්ම කාර්යක්ෂමතාවය නැතිනම්. හරි. එතකොට දැන් අපිට වෙන්න ඕන මේ V යගේ ඍණ වෙන්න ඕන. හරිද? මම මෙතනදී V1 කියලා අදහස් කරේ ධනාග්‍රේ වෝල්ටීයතාවය. මම V2 කියලා අදහස් කරේ ඍණාග්‍රේ වෝල්ටීයතාවය. එතකොට මෙතන ඍණ වෝල්ටීයතාවයක් ලැබෙන්න හරිද? V1 සහ V2 අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? මෙතන ඍණ වෝල්ටීයතාවයක් ලැබෙන මේ සමීකරණය අනුව හිතුවොත් V1 සහ V2 අතර තියෙන සම්බන්ධතාවය තමයි V1 ට වඩා V2 විශාල වෙන්න ඕන. V1 ට වඩා V2 කියන අගේ විශාල වෙන්න ඕන. එතකොට අපෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ ආර්ගයගේ LED එක දැල්වීමට අදාළයි. අපි දැන් මෙතන ඉඳන් මෙතනට වෙනකම්ම ආවා. දැන් අපි බලමු කොහොමද මේ LED එකයි මේකයි සම්බන්ධ කරන්නේ කියලා. ඒක සම්බන්ධ කරන්න පුළුවන්. දැන් අපි අවසානයේ ලබාගත්ත මේ ප්‍රකාශය. එතකොට මේක 2.2 කිලෝ ඕම් මේක 1 කිලෝ ඕම්. මේකත් 1 කිලෝ ඕම් මේ වගේම මේකත් 1 කිලෝ ඕම්. හරිද? අපි හිතමු මේක 2.2 කිලෝ ඕම් කියලා. මේක 2.2 කිලෝ ඕම් නම් මේ තැන් දෙක අතර වෝල්ටීයතාවය බෙදෙන විදිහටමනේ මේ තැන් දෙක අතර වෝල්ටීයතාවය බෙදෙන්නේ. අපි දන්නවා
කාරකාත්මක වර්ධක ගත්තාම විශේෂයෙන් පරිපූර්ණ කාරකාත්මක වර්ධකයක් කිව්වහම මේ V2 මේ V1 ඒ කියන්නේ මේ ප්‍රධාන අග්‍ර දෙක හරහා ගමන් කරන ධාරාව නොසලකා හරියි. ඒ කිව්වේ මෙතනින් I1 ධාරාවක් ගියොත් R ප්‍රතිරෝධය හරහා 1 කිලෝ ඕම් හරහා I1 ධාරාවක් යනවා. 2.2 කිලෝ ඕම් හරහා I2 ගියොත් 1 කිලෝ ඕම් හරහා I2 යනවා කියන එක ඒකේ අදහස. ඒ කියන්නේ මේකට සරලව වෝල්ටීයතා බෙදීමේ අනුපාතය නැත්නම් වෝල්ටීයතා අතර අනුපාතය අපිට පුළුවන් ප්‍රතිරෝධ අතර අනුපාතයට සම්බන්ධ කරන්න, සමාන කරන්න. එතකොට අපි ගත්තොත් මේක 2.2 කිලෝ ඕම් මේක 1 කිලෝ ඕම් නම් V1 සමානයි V2 වෙනවා. ඒත් අපිට වෙන්න ඕන V1 විශාලයි V2 වෙන්නනේ. හරිද? ඒ කියන්නේ මේකට වඩා මේක ලොකු වෙන්නනේ. මේ තැන් දෙකේ මෙතන වෝල්ටීයතා සමානයි. මෙතනත් 15යි මෙතනත් 15යි. එතකොට මේකට සාපේක්ෂව මේක ලොකු වෙන්න විය යුත්තේ මේ අතර තියෙන විභවාන්තරය මේ අතර තියෙන විභවාන්තරයට වඩා කුඩා වීමනේ. මේ අතර තියෙන විභවාන්තරයට වඩා මේ අතර තියෙන විභවාන්තරය කුඩා වුණොත් අනිවාර්යෙන් V1 විශාලයි V2 වෙනවා. එතකොට මේ අතරට වඩා මේ අතර තියෙන විභවාන්තරය අඩු කරගන්න අපිට කරන්න පුළුවන් වෙන්නේ 2.2 කිලෝ ඕම්ට වඩා අඩු විශාලත්වයක් තියෙන ප්‍රතිරෝධයක් සෙට් කිරීම. ඒක පැහැදිලිනේ. ඒ 2.2යි මේකත් 2.2යි නම් මේ දෙකේම වෝල්ටීයතා බෙදීම සමානයි. හැබැයි මීට වඩා මේක ප්‍රතිරෝධයගේ විශාලයි නම් අපිට සුළු කිරීමකට යන්නේ නැතුව අපිට නිකම්ම හිතන්න පුළුවන් මේකට වඩා මේකගේ විශාලයි නම් මෙතන තියෙන විභවාන්තරයට වඩා මෙතන තියෙන විභවාන්තරය විශාලයි. ඒ කියන්නේ V1 ට වඩා V2 කුඩා වෙනවා මේකට වඩා මේක විශාල වුණා. අපිට ඕන එක නෙමෙයි අනිත් පැත්ත. ඒ කිව්වේ 2.2 කිලෝ ඕම් R ට වඩා අඩු වුණොත් තමයි V1 ට වඩා V2 විශාල වෙන්නේ. එහෙනම් උත්තරේ එන්න ඕන R කුඩා වෙන්න ඕන 2.2 කිලෝ ඕම්ට වඩා. අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ E1 2.5 මිලිවෝල්ට්ලු ඒ වගේම E2 2 මිලිවෝල්ට් වේලු පරිපතයේ වෝල්ටීයතා ලාභය 20000ක්ලු වෝල්ට්මීටරයේ පාඨාංකය කුමක් වේද කියලා. අපි මුලින් මට රූප සටහන ඇඳගත්තොත් අටුවට ඇඳගත්තොත් අපිට මෙහෙම රූප සටහනක් ගන්න පුළුවන්. ඒ වගේම කියලා තියෙනවා E2 කියන්නේ 2 මිලිවෝල්ට්, E1 කියන්නේ 2.5 මිලිවෝල්ට් කියලා අපිට කියලා තියෙනවා. එතකොට දැන් අපෙන් අහන්නේ වෝල්ට්මීටරයේ පාඨාංකය කුමක්ද කියලා. ඒතර වෝල්ට්මීටරයක පාඨාංකය කියලා අපි සාමාන්‍යයෙන් සලකන්නේ මේ වෝල්ට්මීටරයේ අග්‍ර දෙක අතර පවතින විභවාන්තරය. මොකද මේ වෝල්ට්මීටරයේ පාඨාංකය කියන්නේ මෙයාට දැනෙන විභවාන්තරය. මෙයාට දැනෙන විභවාන්තරය කියන්නේ මෙයාගේ අග්‍ර දෙක දෙපස පවතින විභවාන්තරය. ඒ කියන්නේ භූගත කරලා තියෙන්නේ. මේ අග්‍රේ භූගත කරලා කියන්නේ මෙතන විභවයේ 0.5 වෝල්ට්. හරිද? එතකොට අපිට මෙතන විභවය හොයාගන්න පුළුවන් නම් අපිට මේකේ පාඨාංකය ලබා ගන්න පුළුවන්. අපි දන්නවා මෙතන විභවය කියන්නේ අනිවාර්යයෙන් මෙතන විභවය. මෙතන විභවය කියන්නේ නැත්නම් මෙතන වෝල්ටීයතාවය කියන්නේ මේ කාරකාත්මක වර්ධකයේ පවතින ප්‍රතිදාන වෝල්ටීයතාවය V1 කියන්නේ. මේක අර කලින් ගානේ විස්තර කරා වගේ මෙතනදි මෙයා ඉන්නේ විවෘත පුඩුව අවස්ථාවේ. අපි දන්නවා විවෘත පුඩුව අවස්ථාවේ කලින් ලිව්ව සමීකරණයට අනුකූලවම ප්‍රතිදාන වෝල්ටීයතාව අපිට ගන්න පුළුවන් වෝල්ටීයතා ලාභය වාරයක් ධනාග්‍රේ වෝල්ටීයතාවය ඍණාග්‍රේ වෝල්ටීයතාවය. ධන කියලා ලකුණු කරපු ලකුණු වල තියෙන අග්‍රේ වෝල්ටීයතාවය මේ ඍණාග්‍රේ වෝල්ටීයතාවය. එතකොට අපි දන්නවා ධනාග්‍රේ වෝල්ටීයතාවය 2 මිලිවෝල්ට් ඍණාග්‍රේ වෝල්ටීයතාවය 2.5 මිලිවෝල්ට්. ඒ වගේම ධාරා ලාභය
විභව වෝල්ටීයතා ලාභය 2 වැඩි කිරීම 10 4යි කියලා. එතකොට 2 වැඩි කිරීම 10 4 වාරයක් 2 ඍණ 2.5. ඒ කියන්නේ ඍණ 0.5. හැබැයි වෝල්ට් නෙමේ මිලි වෝල්ට්. මිලි වෝල්ට්. ඒක හන්දා අපි ඒක වෝල්ට් බවට පත් කරගන්න අපි ඒක 1000න් බෙදුවා. එතකොට මේක සුළු කරාම එනවා මේ 10 3ට මෙතනින් 10 3ක් කැපිලා ගිහලා අන්තිමට එනවා මෙතන ඍණ ලකුණක් තියෙනවා. ඒතර අන්තිමට එනවා 10යි කියලා විශාලත්වය. හැබැයි මේ ඍණ ලකුණ කොතනවත් සුළු වුණේ නැහැ. ඒකන්ද මේක අවසාන උත්තරයට එනවා. එතකොට මේ V1 ගියගේ අපිට ආවා ඍණ 10යි වෝල්ට් කියලා. අපි දන්නවා මෙතන වෝල්ටීයතා වෙනස තමයි වෝල්ට්මීටරයේ පාඨාංකය වෙන්නේ. ඒකන්ද වෝල්ට්මීටරයේ පාඨාංකය වෙන්නේ ඍණ 10යි වෝල්ට් කියන එක. අපි තුන්වෙනි ප්‍රශ්නය බලමු. තුන්වෙනි ප්‍රශ්නය තියෙන්නේ ට්‍රාන්සිස්ටර් වලින් පහත දැක්වෙන සරල ධාරාලාභයේ 100ක් වන සිලිකන් ට්‍රාන්සිස්ටරයේ එහි VC අගය වන්නේ. හරි. අපි මේකේ රූප සටහන ඇඳගත්තොත් අපිට දීලා තියෙනවා මේකේ අගේ 10 වෝල්ට්ලු මේකේ අගේ 30 වෝල්ට්ලු. මේ C අග්‍රේ මේ E අග්‍රේ මේ B අග්‍රේ. අපෙන් අහලා තියෙන්නේ මේ VCE අගේ. හරිද? අපි දන්නවා මේ ප්‍රතිරෝධයයි මේ VCE අග්‍ර දෙක අතර තියෙන වෝල්ටීයතා දෙක අතර එකතුව කියන්නේ 30 වෝල්ට්. අපෙන් අහන්නේ හැබැයි VCE අගේ. VCE අගේ කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා තියෙන විභවය අපිට හොයාගන්න පුළුවන්. මේකෙන් ඒක අඩු කරොත් අපිට VCE ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිරෝධයේ අගය දීලා තියෙනවා ගානේ 200යි ඕම් කියලා. අපි දන්නවා ඕනම ප්‍රතිරෝධයකට දාන්න පුළුවන් V = IR ඒක තුලින් ධාරාවක් ගමන් කරද්දී නියත උෂ්ණත්වය. එතකොට අපිට දැන් ඕන මේ කරා තියෙන විභවාන්තරය V ඕන. අපි මේක හරහා ගමන් කරන ධාරාව දන්නේ. අපි දන්නවා C අග්‍රයට එන ධාරාව අපි ගන්නවා IC කියලා. හැබැයි අපි දන්නේ මේකෙන් යන ධාරාව කීයක්ද කියලා මේ ප්‍රතිරෝධය හරහා යන. අපි ඒක IC කියලා ලකුණු කරගන්නවා. R ගියගේ අපි දන්නවා 200යි කියලා. හරි. එහෙනම් දැන් පැහැදිලි අපේ අන්තිම උත්තරය. කියන්නේ VCE අගේ ලබා ගන්න අපිට නොදන්න පදයකට තියෙන මේ IC කියන එක හොයාගන්න එක කියලා. එතකොට IC සහ IB අතර සම්බන්ධතාවයක් අපි දන්නවා. එහෙනම් අපි IB හොයාගත්තොත් අපිට පුළුවන් IC හොයාගන්න. IB හොයාගන්න පුළුවන් මෙන්න මේ කැලල අධ්‍යයනය කරලා. මොකද IB ධාරාව මෙහෙට යන්නේ. අපිට පුළුවන් මේ කැලල අධ්‍යයනය කරලා IB අගේ කීයද කියලා හොයාගන්න. අපි මේ මෙන්න මේ ප්‍රදේශයට මෙන්න මේ සංවෘත කුඩුවට මේ සංවෘත කැලලට අපි දැම්මොත් කර්චොෆ් නියමය අපිට ගන්න පුළුවන් 10 වෝල්ට් සමානයි මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. ප්‍රතිරෝධයගේ දීලා තියෙන්නේ 93 කිලෝ ඕම් කියලා. එතකොට ප්‍රතිරෝධයගේ 93 කිලෝ ඕම් කියලා දීලා තියෙනවා 10 වෝල්ට් මෙයාගේ. එහෙනම් මෙතන විභවාන්තරයේ ඉන්නේ ප්‍රතිරෝධය හරහා 93 කිලෝ ඕම් වැඩි කිරීම IB ධන. අපි දන්නවා සිලිකන් ට්‍රාන්සිස්ටර් එක නම් මේ BE අතර තියෙන වෝල්ටීයතාව වෙනස 0.7යි කියලා. ඒකෙන් අපිට පුළුවන් IB අගේ ලබා ගන්න. අපිට IB අගේ ලබා ගන්න පුළුවන් කොහොමද 10යි වෝල්ට් 0.7න් අඩු කරාම 9.3යි 9.3 93 කිලෝ ඕම් වලින් බෙදුවාම එන්නේ 0.1 මිලි ඇම්පියර්. ඒතකොට IB අගය 0.1යි
මිලි ඇම්පියර් වෙනවා. එතකොට අපි දන්නවා IC සමානයි ඔන්නෝම සමීකරණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් තියරි කාරණයක්. එතකොට අපි දන්නවා මෙයාගේ CI මෙයාගේ 0.1 මිලි ඇම්පියර්. එහෙනම් බෙදීම 1000. එතකොට උත්තර වෙනවා IC සමානයි 1 වැඩි කිරීම 10^2 ඇම්පියර් කියලා. හරි. එතකොට IC කියන්නේ 1 වැඩි කිරීම 10^2 ඇම්පියර්. එහෙනම් මේ හරහා තියෙන විභවාන්තරය කියන්නේ 1 වැඩි කිරීම 10^2 වාරයක් 200. ඒ කියන්නේ 1 වැඩි කිරීම 10^2 වාරයක් 200 කියන්නේ 2 වෝල්ට්. එහෙනම් මේක හරහා 2 වෝල්ට් විභවාන්තරයක් තියෙනවා නම් මේ අග්‍රය අතර වෝල්ටීයතාවය 30යි නම් CE අතර තියෙන වෝල්ටීයතාව වෙනස වෙන්නේ 30 ඍණ 2 ඒ කියන්නේ 28යි වෝල්ට්. අපි ඊළඟ ප්‍රශ්නය බැලුවොත් ඊළඟ ප්‍රශ්නයේ තියෙන්නේ කාරකාත්මක වර්ධකයකින් කාරකාත්මක වර්ධකයක අපි පළවෙනි ගාන සහ දෙවෙනි ගාන හැදුවේ විවෘත කුඩු අවස්ථාවට අදාළව. හැබැයි හතරවෙනි ප්‍රශ්නය බලන්න. ඒකේ තියෙන්නේ සංවෘත කුඩු අවස්ථාවට අදාළ කාරකාත්මක වර්ධකයක්. මේ රූප සරහන බැලුවොත් පැහැදිලි වෙනවා ඇති මේක තියෙන්නේ සංවෘත කුඩු අවස්ථාවක් ගත්තහමත් අපි බෙදුවානේ අවස්ථා දෙකකට ඍණ ප්‍රතිපෝෂණය ධන ප්‍රතිපෝෂණය කියලා. මෙතන තියෙන්නේ ඍණ ප්‍රතිපෝෂණය. හරි. දැන් මෙතන මේගොල්ලෝ අහලා තියෙන්නේ V0 P අගේ වන්නේ කුමක්ද කියන එක. ඒතර අපි රූප සරහන බැලුවොත් රූප සරහනින් මේක තේරුම් ගන්න පුළුවන්. අපෙන් අහලා තියෙන්නේ V0 කියාගේ. මෙතනදි දැනගන්න ඕන කාරණයක් තියෙනවා. අපි දැනගත යුතු කාරණයක් තියෙනවා. කාරකාත්මක වර්ධකයක සංවෘත කුඩු අවස්ථාවේදී තියෙනවා එක කාරණයක්. මේක නීතියක්. අපි කියනවා මේකේ රත්තරන් නීතිය කියලා. මොකක්ද නීතිය? එතනදි කියනවා එකක් කියන වැදගත්ම කාරණය තමයි මේ අග්‍රය සහ මේ අග්‍රය අතර වෝල්ටීයතාව වෙනස බිඳුවයි කියන එක. දැන් විවෘත කුඩු අවස්ථාවට අපි ආපහු ගියොත් එතන මතකයි ඇති. එතන V1 සහ V2 අතර වෝල්ටීයතාව වෙනසක් ඇති කරලායි අපි කාරකාත්මක වර්ධකය ක්‍රියාත්මක කරේ. හැබැයි අපි මෙතනදී මේ විදිහට කියන්නේ සංවෘත කුඩු වෝල්ටීයතාව අවස්ථාවේදී අපි සලකන්නේ මෙතනයි වෝල්ටීයතාව වෙනසක් නැහැ. ඒ කියන්නේ මෙතන වෝල්ටීයතාවයමයි මෙතන වෝල්ටීයතාවය කියන්නේ. ඒක නීතියක්. එහෙනම් ඒක වෙනස් වෙන්නේ. හරි. එහෙනම් ඒකට අනුකූලව ඒක මේ ප්‍රශ්නේ කියලත් නැහැ කියන්නෙත් නැහැ. ඒක අපි දැනගන්න ඕන. මෙතන විභවය බිඳුවයි වෝල්ට්. එහෙනම් මෙතන විභවය බිඳුවයි වෝල්ට්. එහෙනම් මෙතන විභවය බිඳුවයි වෝල්ට්. එහෙනම් දැන් අපිට පුළුවන් බොහොම සරලව අපි දන්නවා තව දැනගත යුතු කාරණයක් තියෙනවා. අපි දන්නවා කාරකාත්මක වර්ධකයක මේ ඍණ හෝ ධන අග්‍ර වලට ගමන් කරන ධාරා අපි සලකන්නේ නැහැ. නොසලකිය හැකි තරම් කුඩා කියලා සලකනවා. ඒක හන්ද අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේ පාත් එක හරහා අපිට එකම ධාරාවක් ගමන් කරනවා කියලා සලකන්න පුළුවන්. එතකොට මෙතන විභවය බිඳුවයි. මෙතන විභවය බිඳුවයි නම් මෙතන තියෙනවා කෝෂයක්. එහෙනම් මෙතන විභවය 10යි වෝල්ට්. මෙතන විභවය බිඳුවයි. මෙතන විභවය V0. අපිට පුළුවන් මේ විභවාන්තරයි ප්‍රතිරෝධය අතර සම්බන්ධතාවයක් හදාගන්න මේකෙන් 10 ඍණ බිඳුව බෙදීම බිඳුව ඍණ V0 සමානයි CI කිලෝම් බෙදීම 1 කිලෝ.
එතකොට මේකේ මුලින්ම කිලෝම් per කිලෝම් කැපිලා යනවා. එතකොට 10 වෙනි බිඳුව කියන්නේ 10මයි. එතකොට V නෝට් ආගේ එනවා 0.1යි බිඳුව ඍණ V නෝට් ආගේ එනවා 0.1 වෝල්ට් කියලා. එතකොට බිඳුව ඍණ V නෝට් කියන්නේ 0.1 වෝල්ට් නම් බිඳුව V නෝට් කියන්නේ 0.1 වාරයක් ඍණ එකයි. එහෙනම් අපිට ඒකෙන් ලබා ගන්න පුළුවන් V නෝට් කියන්නේ ඍණ 0.1 වෝල්ට් කියලා. එතකොට ඒකේ උත්තරේ වෙන්නේ මේක ඍණ 0.1 කියලා නැහැ. හැබැයි තියෙනවා ඍණ 100යි මිලිවෝල්ට් කියලා. ඉතින් ඍණ 0.1 1000න් වැඩි කරාම එන්නේ ඍණ 100යි මිලිවෝල්ට් කියලා. ඊළඟ ප්‍රශ්නය තියෙන්නේ අපේ සිලබස් එකට අන්තිමටම එකතු කරපු කෑල්ලෙන් පිළිපොළ වලින් ඒකේ රූප සරහන බැලුවොත් ඒකේ අවසානයේට අග්‍ර දෙකම නැන්දෝ ආරයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙච්ච අග්‍ර දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ පිළිපොළ දෙකකට වෙන වෙනවා. ඒක රූප සරහනකින් රූප සරහන බලා ගන්න. එතකොට මෙතනදී දැනගන්න ඕන කාරණය තමයි පිළිපොළක කොහොමද මේ පිළිපොළ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ දේ ගැන සරල අදහසක් තිබ්බොත් මේ ප්‍රශ්නය කරගන්න පුළුවන්. අපි මුලින් බලමු පිළිපොළක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මෙතන බොහොම සරල අදහසක් තිබ්බනම් ඇති පිළිපොළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අපි බැලුවොත් රූප සරහනේ තියෙනවා වගේ පිළිපොළක සංකේතය මෙහෙම පෙන්වන්න පුළුවන් අපිට. මේ තියෙන්නේ ඉන්පුට් දෙක, ඒ කියන්නේ ප්‍රධාන දෙක. මේ තියෙන්නේ ප්‍රතිදාන අග්‍ර දෙක. අපි දන්නවා සාමාන්‍යයෙන් ගොඩක් ඔය අග්‍රවල ගොඩක් උපකරණ වල තියෙන්නේ එක ප්‍රතිදානය. දැන් මෙතන නම් ප්‍රතිදාන දෙකක් තියෙනවා, ප්‍රධාන දෙකක් තියෙනවා. මේ එකට අපි කියනවා S කියන්නේ set කියන එක. ඒ කියන්නේ සැකසුම්. R කියන්නේ reset. ඒ කියන්නේ ප්‍රතිසැකසුම් කියන එක. මේ ප්‍රතිදානයේ Q නම් මේ ප්‍රතිදානය ඒකේ අනුපූරකය. ඒ කියන්නේ Q bar. ඒකේ අදහස තමයි මේකට පවතින සංඥාව කවදාවත් මේකට එන්නේ නැහැ. මේකේ අනුපූරකය තමයි මේකට. ඒ කිව්වේ මෙතනට එක සංඥාවක් මෙතන දෙන්නේ බිඳුව. මෙතනට එක આવොත් මෙතන දෙන්නේ බිඳුව. හරි. එතකොට මේ පිළිපොලයක් ක්‍රියාකාරීත්වය කියන්නේ පැහැදිලි කරලා ඒක නිරූපණය කරන්න අපි පිළිපොලකට අපි නිර්මාණය කරලා තියෙනවා සත්‍යතාව වගුවක්. අපි හිතමුකෝ මේ පිළිපොල නෝද්වාර වලින් හදපු පිළිපොලක් කියලා, SR පිළිපොලක් කියලා. අපිට කොහොමවත් වැඩිපුර ඉගෙන ගන්න තියෙන්නේ නෝද්වාරයෙන් හදපු එකක්. නැන්ද්වාරයක් ගත්තත් මේ ඒකේ අර ඇතුලේ ව්‍යුහේ ක්‍රියාකාරීත්වය තමයි වෙනස් වෙන්නේ. නැතුව ඒකේ නැන්ද්වාරයක් අපි භාවිතා කරන එක ගත්තත් මේ ඇතුලේ ව්‍යුහේ ක්‍රියාකාරීත්වය තමයි නෝද්වාරයෙන් වෙනස් වෙන්නේ. අපි බැලුවොත් මෙහෙම සත්‍යතා වගුවට ගිහිල්ලා මේ R මේ Q මේ Q bar මේ වගුව මුලින්ම ඇඳුත් ඇත්තටම වෙන්නේ මේ සංඥාව එක නම් මේ සංඥාව බිඳුව වෙනවා. මේක එක වෙලා මේක බිඳුව වෙනවා. මේක බිඳුව වෙලා මේක එක වුණොත් මේක එක වුණොත් මේක බිඳුව වෙනවා. බිඳුව කියලා අවස්ථාවකුත් තියෙනවා. එතන විශේෂ කාරණයක් තියෙනවා දැනගන්න. එක කියලා අවස්ථාවක් තියෙනවා. එතන විශේෂ කාරණයක් තියෙනවා දැනගන්න. හරි. කොහොමත් පිළිපොලින් ප්‍රශ්නයක් විභාගයට කරන්න ලෑස්තිලා යද්දී මේ සත්‍යතාව වගුව කොහොමද එන්නේ, නැත්නම් මේකේ කොහොමද මේක වෙන්නේ කියලා අයිඩියා එකක් ඔළුවට දාගෙන තියෙනවා. හරි. මේක තේරුම් ගන්න. ඒ කියන්නේ මේ වගුව කොහොමද ආවේ කියලා තේරුම් ගන්න. ඒ කියන්නේ මේක එක ඇවිල්ලා මෙතනට බිඳුව ආවහම Q කොහොමද එක උනේ කියලා තේරුම් ගන්න. මෙතනට බිඳුව මෙතනට එක ආවහම මේක බිඳුව වෙලා මේක එක උනේ කොහොමද තේරුම් ගන්න. අපිට මේ පිළිපොලේ ඇතුලේ තියෙන සර්කිට් එක අපිට පුළුවන් නිරූපණය කරන්න
නෝද්වාර වලින් කියන්නේ නෝද්වාරයෙන් හදපු SR පිළිබලයක් නම් නෝද්වාර වලින් නැන් ద్వාරයෙන් හදපු එකක් නම් ඒ නැන් ద్వාර වලින් අපිට පුළුවන් මේ ඇතුළේ තියෙන සර්කිට් එක නෝද්වාරකින් නිරූපණය කරන්න නැත්නම් නැන් දෙකකින් නැන් ద్వාරයෙන් හදපු එක නම් ඒක එහෙමයි. හරිද? අපිට ඒක ඒ නිරූපණය කරපු ඒ රූපසරණෙන් අපිට පුළුවන් මේ වගුව තේරුම් ගන්න. හරිද? ඒක පොඩ්ඩක් පැත්තකට තියමුකෝ. මේක ඒකටත් වඩා අපිට පුළුවන් වැඩිපුර හොඳට ඔලුවට දාගන්න යම් ප්‍රායෝගික යෙදීමකින් මතක තියාගන්න. හරිද? දැන් අපි මෙහෙම ගත්තොත් අපි ගාව තියෙන මොකක් හරි රිමෝට් එකක්. හිතන්නේ රිමෝට් එකේ ඔන් සහ ඔෆ් කියලා බටන් දෙකක් තියෙනවා. අපි එකෙන් මොකක් හරි විද්‍යුත් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා. ඒක එක්කෝ ටීවී එකක් හරි එහෙම නැත්නම් මේ රේඩියෝ එකක් හරි ෆෑන් එකක් හරි මොකක් හරි විද්‍යුත් උපකරණ. අපි හිතමුකෝ ටීවී එකක් කියලා අපිට වැඩිපුර භාවිත කරන විද්‍යුත් උපකරණයක් අන්ද. එතකොට අපි ටීවී එක හරිද ඔන් කියන බටන් එකක් සහ රිමෝට් එකේ ඔෆ් කියන බටන් දෙකක් තිබ්බ කියලා හිතමුකෝ. ගොඩක් ටීවී වල ඔන් සහ ඔෆ් කියලා බටන් දෙකක් නැහැ. අපි හිතමුකෝ එහෙම තියෙනවා කියලා. එතකොට ඒ ඔන් කියන බටන් එක මේ S ට අනුරූපයි නම් ඔන් කියන බටන් එක මේ S ට මේ සෙට් කියන එකට අනුරූපයි නම් ඔෆ් කියන බටන් එක අනුරූප වෙන්නේ මෙන්න මේ R ට රීසෙට්. හරිද? මේ Q කියන එක ටීවී එක ක්‍රියාත්මක වීම අදාළ සංඥාවට අනුරූපයි නම් Q bar නැත්නම් Q ගේ අනුපූරක අනුරූප වෙන්නේ ටීවී එක ක්‍රියා විරහිත වීමට අදාළ සංඥාවට. හරිද? ඒතර හිතලා බලන්න අපි ටීවී එකක් දාද්දී අපි ඔන් බටන් එක ඔබනවා. අපි ඒක ඔබලා ඉවර වෙලා ඒක එබුවාම ටීවී එක ඔන් වෙනවා. මං කිව්වා ඔන් බටන් එක මේකට අනුරූපයි ටීවී එක ක්‍රියාත්මක වීම මේකට අනුරූපයි කියලා. හරිද? එහෙනම් මේ වගුවට આવොත් අපි ටීවී එක ඔන් කරොත් හරිද? ටීවී එක ඔන් කරනවා කියන්නේ මෙතනට සංඥාව එක දෙන එකට අනුරූපයි. මොකද ඔන් කරනවා කියන්නේ ඇත්තටම අපි එතන වෝල්ටීයතාවයක් දෙනවා කියන එකනේ. නේ? අපි ඉහළ වෝල්ටීයතාවයක් එකේ නිරූපණය කරනවා බිඳුව හෝ අඩු වෝල්ටීයතාවයක් නම් බිඳුවේ නිරූපණය වෙන්නේ මේ සංඥාවල. හරිද? ඒතර අපි ටීවී එක ඔන් කිරීමට අදාළ සංඥාව මේකේ නිරූපණය වෙද්දී ටීවී එක වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ Q ට එන්න ඕන එක අනිවාර්යෙන් ඒක එහෙම තමයි. S ට එක આવොත් Q ට එක වෙන්න ඕන. මොකද මේක සෙට් එකට අපි වෝල්ටීයතාවයක් දුන්නාම තමයි Q එකෙන් මොකද්ද ඒක ක්‍රියාත්මක වීමට අදාළ සංඥාව ලැබෙන්නේ. හොඳ උදාහරණයක් ටීවී. ටීවී එකෙන් අපි කියනවා මේක තේරුම් ගත්තා. හරිද? අපි ඔන් බටන් එක ඔබලා අපි දිගට මේක ඔබන් ඉන්නේ. අපි ඔන් බටන් එක අතාරිනවා. හැබැයි ඒක අතෑරියට ටීවී එක ඕෆ් වෙන්නේ නැහැ. ටීවී එක දිගටම ඔන් වෙලා තියෙනවා. හරිද? මං කිව්වේ ටීවී එක මම ඕෆ් කරනවා. ටීවී එක ඔන් කරද්දී ටීවී එක ඔන් කරනවා නේ මං කිව්වේ රිමෝට් එකෙන් මම ඔන් බටන් එක අතාරිනවා. ඒතර ඔන් බටන් එක ඔබනවා නම් මෙතනට එන්නේ එක. ඔන් බටන් එක අතාරිනවා නම් මෙතනට එන්න ඕන බිඳුව. මෙතන කොහොමද බිඳුවන කලින් තිබ්බේ? එහෙනම් මෙතනත් බිඳුව මෙතනත් බිඳුව. ඔන්න දැන් ආවා මේ පිළිපොළ පරිපතේ මේ අවස්ථාවට. හරිද? හැබැයි මම ඔන් බටන් එක අතහැරියා කියලා තාමත් පරිපතේ ක්‍රියාවිරත වුන්නේ නැහැ. ටීවී එක තාමත් වැඩ. ඒ කියන්නේ මොකද්ද? ටීවී එක වැඩ කියන්නේ මෙතන Q සමාන 1 කියන එකනේ. එහෙනම් Q එකේ තියලා හරිද? අපි S සංඥාව නැවැත්තුවා. ඒ කියන්නේ ටීවී එකේ ඔන් රිමෝට් එකේ ඔන් එක අතහැරියා. දිගටම මේ Q එක එකේම තියෙනවා. මේක කොහොමද තිබ්බේ බිඳුව? ඒක හන්ද මේක දිගටම බිඳුවේ තියෙනවා. මොකද මේක එක නම් මේක අනිවාර්යෙන් බිඳුව හන්දා. හරිද? ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? මේ බිඳුව අවස්ථාවේදී S ටත් R ටත් විශේෂ සංඥාවක් ලබා නොදෙන අවස්ථාවේදී ඊට පෙර පැවති අවස්ථාව පවතිනවා කියන එක. ඒක මම අර කිව්ව උදාහරණයත් එක්ක ආපහු වීඩියෝ එක ආපස්සට අරන් බලන්න කිව්ව උදාහරණයත් එක්ක හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මොකද්ද? එක බිඳුව අවස්ථාවේදී Q එක වෙන්නේ කොහොමද? බිඳුව අවස්ථාවේදී පෙර පැවති සංඥාවන් පවතින්නේ කොහොමද කියන එක මම අර කලින් කිව්ව කාරණයත් එක්ක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි බලමු මම ටීවී එකේ රිමෝට් එකේ ඕෆ් බටන් එක එබුවා කියලා. ඕෆ් බටන් එක එබුවාම වෙන්නේ මම ඕෆ් බටන් එක අනුරූපයි කියලා මෙතනට දෙන සංඥාවට මම ඕෆ් එක ඔබනවා. එතකොට වෙන්නේ මෙතනට වැඩි වෝල්ටීයතාවයක් එනවා. මෙතන සංඥාව 1 වෙනවා. මෙතන සංඥාව බිඳුව වෙනවා. එතකොට මෙතන සංඥාව බිඳුව වෙනවා. මෙතන සංඥාව 1 වෙනවා. මෙතන සංඥාව කොහොමද තිබෙන්නේ? මෙතන සංඥාව කොහොමද තිබෙන්නේ බිඳුවේ? මේ අවස්ථාවේ නම් මේ අවස්ථාවට ආවේ. හැබැයි මේ අවස්ථාවේ මෙයාට විතරක් අපි
ඕෆ් බටන් එක ඔබනවා. එතකොට මෙතන බිඳුව වෙනකොට මෙතනට එද්දි එක වෙනවා. හරිද? එතකොට ටීවී එකේ ඕෆ් බටන් එක ගුවන් ටීවී එකට මොකද්ද වෙන්නේ? ටීවී එකට වෙන්නේ ටීවී එක ක්‍රියා විරහිත වෙනවා. ටීවී එක නවතිනවා. ටීවී එක ඕෆ් වෙනවා. ඒ කියන්නේ මොකද? ටීවී එක ඕෆ් වීමට අදාළ වෙන Q බානේ. Q බා සමානයි 1 වෙනවා. හරිද? Q බා 1යි නම් Q සමානයි බිඳුව. හරිද? එහෙනම් R 1 වෙද්දී Q බා 1 වෙනවා. ඒක වෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. කියන්නේ මේ පිළිපොළ පරිපතය හදලා තියෙන්නේ ඒ විදිහට. ඒක පැහැදිලි කරන උදාහරණයක් විතරයි මම කිව්වේ. ඒක වෙන විදිය තේරුම් ගන්නත් පුළුවන්. අපිට අර නෝදවාල දෙක සෙට් කරලා මේක ඇතුලේ තියෙන සටහනින් තේරුම් ගන්න අපි මුලින් උදාහරණයෙන් බලලා ඉමු. එතකොට පැහැදිලි R 1 වෙද්දී මෙතන ප්‍රතිදානයේ එන්නේ අර S1 වෙද්දී තිබ්බ ප්‍රතිදානයේ ප්‍රතිවිරුද්ධ එක. ඒ කියන්නේ Q නෙමෙයි Q බා තමයි 1 වෙන්නේ. දැන් ඔහොම තියලා අපි ටීවී එකේ ඕෆ් බටන් එක ඔබලා අපි දිගටම ඔබන් ඉන්නේ. අපි ඔබලා අතාරින්. හරි. එතකොට ඕෆ් බටන් එක ඔබද්දි මෙතන බිඳුව මෙතන එක තිබ්බා. ඔබලා අතාරින්දි කොහොමත් මේක දිගටම බිඳුවේ පවතී. මේක එකේ ඉඳන් බිඳුවට එනවා. ඒ කියන්නේ මේ අවස්ථාවට එනවා. අර උදාහරණයක් හිතුවොත් මේ අවස්ථාවට ගියා කියලා ටීවී එක දිගටම ඕෆ් වෙලා තියෙනවා. ඩී එක ආපහු ඔන් වෙන්නේ නැහැ. එහෙනම් මේ එක සංඥාව දිගටම දැන් බිඳුව අවස්ථාවට යද්දී ආපහු මෙතනට යනවා. එහෙනම් මේකේ තියෙන මේ මොකද්ද? මේ පිළිපොලේ තියෙන දේ තමයි බිඳුව අවස්ථාවේදී විශේෂයෙන්ම පෙර පැවති සංඥාව එහෙම්මම තියෙනවා. Q එක තිබ්බොත් බිඳුවට ගියොත් එකම තමයි. Q බාට එක තිබ්බොත් ආයේ බිඳුවට ගියොත් එතන ඉඳන් ආයේ Q බාට බිඳුවම තමයි. හරි. දැන් මෙහෙම හිතමු අපි. මම ටීවී එකේ ඔන් බටන් එකයි ඕෆ් බටන් එකයි දෙකම එකපාර එබුවා කියලා. එතකොට ටීවී එක ඔන් වෙන්නත් පුළුවන් ඕෆ් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතනට එක ඇවිල්ලා මෙතනට බිඳුව වෙන්නත් පුළුවන්. මෙතනට බිඳුව ඇවිල්ලා මෙතනට එක එන්නත් පුළුවන්. අපි මේ වගේ අවස්ථාවල් වලට කියනවා පිළිපොළ නිකන් අර පිස්සු නටනවා කියලා. පිස්සු කෙලිනවා කියලා. ඒ කියන්නේ මෙතනට එක ඇවිල්ලා මෙතනට බිඳුව වෙන්නත් පුළුවන්. මෙතනට බිඳුව ඇවිල්ලා මෙතනට එක වෙන්නත් පුළුවන්. හරි. අපි හිතමුකෝ කියන්නේ ටීවී එක ඔන් වෙන්නත් පුළුවන් ඕෆ් වෙන්නත් පුළුවන්. එහෙම. කියන්නේ අපිට හරියට අදහසක් ගන්න බෑ. මොකද්ද ඇත්තටම වෙන්නේ කියලා. Q ට හෝ Q බාට. ඒක හරියට අදහසක් ගන්න බෑ මේ අවස්ථාව. හරි. ඒකන්දර මේ අවස්ථාව ගණන් ගන්නෙ නැහැ. මේ අවස්ථාවේදී කලින් පැවති තත්ත්වෙම පවතී. හරි. මම මේ කිව්වේ මේ වගුව කොහොමද මේ වගුවේ වෙන සිද්ධිය තේරුම් ගන්න ප්‍රායෝගික උදාහරණයක් ගත්තේ. මේක මේ වෙන විදිහ හරියටම තේරුම් ගන්න අපිට පුළුවන් මෙහෙම මේ නෝදවාර වලින් හදපු SR පිළිපොලයක ඇතුළේ තියෙන සර්කිට් එක මෙහෙම නෝදවාර වලින් අපි නිරූපණය කරොත් අපිට පුළුවන් මෙහෙම රූප සටහනක් ගන්න. මේකේ සබ්වේ නම් මේ කාරණා මේක Q බාන මේක Q. අපිට ඕන නම් මේකෙන් තේරුම් ගන්නත් පුළුවන්. සරලව අර මං උදාහරණයක් මතක තියාගන්න නම් එහෙමත් පුළුවන්. නැත්තම් ඇත්තටම මේක වෙන්න හේතුව තාර්කිකව ගත්තොත් මෙන්න මේකෙන් පුළුවන් මේක පැහැදිලි කරන්න. ඒකත් අපි ඉක්මනට පැහැදිලි කරගත්තොත් මම හිතන්නේ මේක පැහැදිලි කරන එක වැදගත් වෙයි. මොකද මේක සිලබස් එකේ අන්තිමටම තියෙන එක හන්දා ගොඩක් වෙලාවට ළමයින්ට මිස් වෙන කැලලක් හන්දා. දැන් අපි බලුවොත් මේ එක බිඳුව අවස්ථාව සලකමු. S1 එක ඇවිල්ලා R ට බිඳුව වෙන අවස්ථාව. ඒ කියන්නේ මම මෙතනට එක දීලා මම මෙතනට බිඳුව දෙනවා. හරි. මෙතනට එක දීලා මම බිඳුව දෙනවා. R ට බිඳුව දීලා S1 එක දෙනවා. අපි දන්නවා නෝදවාරයක හරිද? අපි නෝදවාරයෙන් තෝ ඕදවාරයට යනකො ඕදවාරයක ප්‍රධාන අග්‍ර දෙකේ එකකට හරි එක තිබ්බොත් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ මොකද්ද? අවුට්පුට් එක වෙන්න ඕන. හැබැයි මේ තියෙන්නේ නෝදවාරය. ඒ කියන්නේ O ගේ අනුපූරකය. එහෙනම් වෙන්න ඕන ඕදවාරයක් තියෙද්දි මෙතනට එක આવොත් අනිවාර්යයෙන්ම එන්නේ එක නම් නෝදවාරයක වෙන්න ඕන. එක නෙමෙයි ඉන්න ඕන බිඳුව. දැන් බලන්න මේ පිළිපොලයක් ගත්තාම පිළිපොලයක මේ Q කියන ප්‍රතිදානය මෙතන ප්‍රධානයත් එක්ක සෙට්.
මේ Q කියන ප්‍රතිදානය මෙතන ප්‍රධානයත් එක්ක සෙට්. මේක එක්තරා විදියකට අපිට සලකන්න පුළුවන් අර මේ අපි කතා කරන්නේ කාර්යාත්මක වර්ධයක සංවෘත කුඩු වෝල්ටීයතා අවස්ථාවේ කතා කරන්නේ මේ ප්‍රතිපෝෂණයක් කියලා. අන්න ඒ වගේ සිද්ධියක් මෙතන වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ප්‍රතිපෝෂණයක්. ප්‍රධාන ප්‍රතිදාන සම්බන්ධ වෙලායි තියෙන්නේ. එහෙනම් ඒකට අනුකූලව මෙතනට බිඳුව සංඥා වෙනවා නම් මේවා සම්බන්ධ හන්දා මෙතනටත් එන්නේ බිඳුව සංඥාව. හරි. මේක ඕද්වාරයක් කියලා හිතමු. ඕද්වාරයක් නම් බිඳුව බිඳුවයි කියන්නේ අනිවාර්යෙන් බිඳුවයි. හැබැයි මේක ඕනේ මේ ඕගේ අනිත් පැත්ත ඕගේ අනුපූරකය. එහෙනම් එන්න ඕනේ එක. එහෙනම් පැහැදිලි මේ සතතාවගුව මේකෙන් මේ පළවෙනි S1 වෙද්දි R බිඳුව වෙච්ච කාරණය අපිට මේකෙන් පැහැදිලි කරන්න පුළුවන්. අපි දැන් යමු දැන් මම මේ S තිබ්බ එකත් අයින් කරලා කියමුකෝ. මම S බිඳුව ගෙනාවා කියමුකෝ. දැන් බලමු එතකොට වෙන්නේ මොකද්ද කියලා. ඒතකොට බලන්න. මෙතන S ගේ බිඳුවයි. හැබැයි දැන් මම එකපාරට මෙතන එක තිබ්බ එක මම බිඳුව කරා. හරිද? හැබැයි තාම කියන්නේ මේ S1 තියලා බිඳුවට ගෙනපු සැනින් තාමත් මෙතන එක තමයි තියෙන්නේ සංඥාව. එහෙනම් ඒ සංඥාව තමයි මෙතනටත් අදාළ වෙන්නේ නේ. මොකද මෙතන මේවා සම්බන්ධයි. ඒතර අපි දන්නවා බිඳුව එකයි නම් ඕද්වාරයක ඉන්නේ එකයි. හැබැයි නෝද්වාරයක ඉන්නොනේ බිඳුවයි. හරි. ඒ බිඳුව මෙතනට සම්බන්ධයි. හරිද? එහෙනම් බිඳුවයි ඕද්වාරයක නම් බිඳුවයි. හැබැයි නෝද්වාරයක එකයි. පැහැදිලිද? දැන් බලන්න. මෙතන S සමානයි බිඳුවයි කිව්ව එක බිඳුවයි වුණා කියලා මෙතන අවුට්පුට් එකට කිසිම බලපෑමක් උන්නේ නැහැ. මෙතන අවුට්පුට් එකට කිසිම බලපෑමක් උන්නේ නැහැ. ඒක පොඩ්ඩක් වීඩියෝ එක අපස්සට කරලා බලන්න. එහෙම කිසිම බලපෑමක් උන්නේ S සමානයි බිඳුව වුණා කියලා එකේ ඉඳන් බිඳුවට ගියා කියලා. එහෙනම් මේ කැලලත් පැහැදිලි වෙනවා. හරිද? අපි දැන් එමු S බිඳුවේ කියලා මම R එක කරා කියලා හරියට TV එක ඕෆ් කරා වගේ ගන්න TV එකේ රිමෝට් එකෙන් අපි TV එක ඕෆ් කරා වගේ අවස්ථාවක්. ඒ අවස්ථාවට ආවම බලන්න දැන් මේක බිඳුවේ ඉඳන් එකට ගෙනාවු මොහොතේ තාමත් මෙතන බිඳුවම තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙතන බිඳුව මෙතනට බිඳුවමයි. එහෙනම් බිඳුවයි එකයි ඕද්වාරයක නම් එකයි. හැබැයි නෝද්වාරයේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඒකේ අනුපූරකය. හරි? එහෙනම් මෙතන බිඳුව එකයි නම් අපි ඕද්වාරයකට ගියොත් වෙන්නේ ඕද්වාරයට ගියොත් වෙන්නේ එකයි. හැබැයි නෝද්වාරයට ගියොත් මේක බිඳුව වෙනවා. එහෙනම් කලින් තිබ්බේ එක ඒ කියන්නේ S සමානයි බිඳුව R සමානයි බිඳුව හෝ S සමානයි එක R සමානයි බිඳුව අවස්ථාවේ මෙතනට තිබ්බේ එක. හැබැයි දැන් මෙතනට බිඳුව වුණා. හරිද? මෙතන බිඳුව මෙතනටත් බිඳුවයි නෝද්වාරයක නම් එක වෙන්නේ. ඔන්න වෙනස් වෙනවා. දැන් පැහැදිලිද? S සමානයි බිඳුව R සමානයි එක වෙද්දි කොහොමද Q by එක වෙලා Q බිඳුව උන්නේ කියලා. දැන් අර කලින් කිව්ව කාරණේ ආපහු තහවුරු කරගත්තා. මොකද මම කලින් කිව්වේ මොන අවස්ථාවක ඉඳන් බිඳුව අවස්ථාවට ගියත් කලින් පැවති අවස්ථාවම වෙනවා කියලා. දැන් අපි ඒක තහවුරු කරගත්තොත් මේ අවසන් වශයෙන් මම මෙතනට දානවා බිඳුව. හරිද? මේක බිඳුව කරපු සැනින් තාම මෙතන තියෙන එක. හරිද? එතකොට ඒක මෙතනට අදාළයි. එහෙනම් එකයි බිඳුවයි ඕද්වාරයක නම් එකයි. හැබැයි නෝද්වාරයක නම් බිඳුවමයි. හරිද? ඒ බිඳුව තාම මෙතනට අදාළයි. ඒ බිඳුවයි නෝද්වාරයක නම් එකයි. හරිද? පැහැදිලි? ඒ කියන්නේ S සමානයි එකයි R සමානයි බිඳුව අවස්ථාවේදී Q එක වුණොත් Q බා බිඳුවයි. අපි S එක අයින් කරලා R ගේ බිඳුව එහෙම දිගටම තියාගත්තොත් පෙරපැවති සංඥාවම දිගටම දෙනවා. අපි R එක කරොත් පෙරපැවති සංඥාව නෙමෙයි අනිත් සංඥාව දෙනවා. ඒ කියන්නේ Q බිඳුව කරලා Q බා එක කරනවා. අපි S ගේ බිඳුව එහෙමම තියලා R ගේ එකක් බිඳුව කරොත් වෙන්නේ R සමාන එක අවස්ථාවේ තිබ්බ සංඥාවම දිගටම පවතිනවා. හරි. මම මේ කාරණේ වැඩිදුර විස්තර කරේ මේක මේ සිලබස් එකේ අන්තිමට තියෙන හන්දා සමහර විට ඔයගොල්ලන්ට කියලා නැතුව ඇති. මොකද මේක සිලබස් එකේ අන්තිමටම තියෙන හන්දා විස් වෙන කැලලක් හන්දා. අනිත් එක මේ ඉලෙක්ට්‍රොනික වල දැන් අපි කලින් කතා කරා කාරකාත්මක වර්ධක ඒ වගේම ට්‍රාන්සිස්ටර් ගණන් ඒ වගේම ඩයෝඩ් ඒ වගේ ගණන් සෑහෙන්න අහලා තියෙනවා විභාගෙට. හැබැයි මේ පිළිපොලෙන් එහෙම ලොකු ප්‍රශ්නයක් අහලම නැහැ. මේක සිලබස් එකට කොහොමත් අලුතෙන් දාපු එකක්. කියන්නේ දැන් යම් කිසි කාලයක් වෙනවා. හැබැයි ඉතින් අරව තරම්ම බරු නැහැ. ඩයෝඩ්
ට්‍රාන්සිස්ටර් එක තමයි. මේකෙන් ගන්න දෙන ප්‍රශ්න සැලකුණු තරම් අහලා නැහැ. ඕනනම් MCQ එකක් දෙකක් අහලා ඇති. මට ඒක හරියට මතක නැහැ. කොහොම වුණත් මේකෙන් ලොකුවට ප්‍රශ්න අහලා නැහැ. ඒ කියන්නේ ඉදිරියට මේකෙන් ප්‍රශ්න අහන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා පිළිපොළ වලින්. ඒක හන්ද පිළිපොළ ගැන අවධානයක් තියාගන්න මේ වාර විභාගෙදී. අපි මේකේ තියෙන රූප සරහනට ගියොත් පළවෙනි සංඥාව මේක, දෙවෙනි සංඥාව මේක. කියන්නේ A සහ B අග්‍රවලට දෙන සංඥා මේවා. මෙතන බිඳුව, මෙතන 5 වෝල්ට්. C සහ D කියන්නේ මේකෙම අනිත් පැත්ත. ඒ කිව්වේ D ට කියන්නේ C සහ D කියන්නේ මේකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ C සහ D වලදී යට එක උඩට ඇවිල්ලා උඩ එක යටට ඇවිල්ලා අපි ඒක C සහ D වලදී බලමු. අපි බලමු මේ A සහ B ට අදාළ ඒක තේරුම් ගන්න අපි බලමු සත්‍යතා වගුවක් ඇඳලා. අපි බලමු A සහ B අග්‍ර දෙකෙන් යන ප්‍රධානය අපි මෙතන දීලා තියෙන Q උනාට අපි P කියලා ගමුකෝ. මොකද පල්ලෙහා එකේ Q තියෙන හන්ද මේක P කියලා ගමු. හරිද? 5 වෝල්ට් කියන්නේ ඊළ සංඥාවක්. ඒක අනුරූපයි සංඛ්‍යාංක මේ අපේ භාෂාවේදී මේ ඩිජිටල් භාෂාවේදී එකට. හරිද? මෙතන තියෙන්නේ බිඳුව. මෙතන බිඳුවයි වල රූප සරහන් බලන්න මෙතන තියෙන බිඳුව ඒක අනුරූපයි බිඳුව කියන සංඥාව. හරිද? ඒතර පිළිපොළ එක හරිද? අනික මේගොල්ලෝ දීලා තිනවා A කියන්නේ S අග්‍රයක්, P කියන්නේ R අග්‍රයක් කියලා. අපි දන්නවා නම් පිළිපොළ එක S ට එක ඇවිල්ලා S ට එක ඇවිල්ලා R ට බිඳුව ආවොත් S ට එක ඇවිල්ලා R ට බිඳුව ආවොත් Q ට නැත්නම් අපි මම හිතන්නේ Q කියලා ගත්තේ P ට එන්න ඕනේ එක. හරිද? ඒ වගේම S ට බිඳුව දීලා දැන් දෙවෙනි අවස්ථාව බලන්න B වලදී දැන් දෙවෙනි අවස්ථාවේදී මෙතන තියෙන්නේ බිඳුවයි මෙතන තියෙන්නේ 5 වෝල්ට්. මම ගෝ 5 වෝල්ට් අනුරූප වෙන්නේ මේ ඩිජිටල් වලදී එකට. හරිද? එහෙනම් මෙතන එක. මේකේ අනිත් පැත්තනේ. ඒ කියන්නේ S ට බිඳුව තියලා R ට එක දෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? Q බා තමයි එක වෙන්නේ. එහෙනම් මෙතන Q ට අදාළ වෙන්නේ බිඳුව කියලා සංඥා. හරිද? ඒ වගේම මම ගෝ C සහ D වලලා තියෙන රූප සරහන බලන්න. ඒකේ තියෙන්නේ මේකෙම අනිත් පැත්ත. මේකෙම අනිත් පැත්ත. හරිද? එහෙනම් C සහ D වල ඉන්පුට් එක මම Q කියලා ගත්තොත් Q ට එන්නේ මෙන්න මේ එකක් නේ. මේකේ අනිත් පැත්ත නම් බිඳුවයි එකයි එන්න ඕන. හරිද? අවසන් වශයෙන් මේ P සහ Q කියන අවුට්පුට් දෙකම සෙට් කරනවා NAND ద్వාරයකට. NAND ద్వාරය. එතකොට මේ ප්‍රතිදානය ගත්තොත් P.Q භාගින එක ගත්තොත් හරිද? මේක අපිට අවසානයක ලබා ගන්න පුළුවන් දැන් බොහොම ලේසියෙන්. අපි දන්නවා P බිඳුවයි මේකට ගියාගත්තොත් P බිඳුවයි එකයි Q P එකයි බිඳුවයි Q බිඳුවයි එකයි. එතකොට මේක ප්‍රතිදානය P.Q බා. එතකොට n ద్వාරයක් නම් 1.0යි NAND ద్వාරය කියන්නේ ඒක අනුපූරක කියන මේක එකයි. n ద్వාරය නම් 0.1 කියන්නේ 0යි NAND ద్వාරය කියන්නේ ඒක 1 වෙනවා. හරිද? එතකොට මෙතනදී එක කියන සංඥාව අපිට අනුරූප කරගන්න පුළුවන් 5 වෝල්ට්. B කියන එක මෙතනත් එක කියන සංඥාව අනුරූප වෙන්නේ 5 වෝල්ට්. එහෙනම් අපිට අවසාන උත්තරේ තීරණය කරගන්න පුළුවන් පළවෙනි එක වෙන්න බෑ, දෙවෙනි එක වෙන්න බෑ. හතරවෙනි එක තමයි අපිට